ආයිබම්පුතේ අපි සම්බන්ධ වෙන්නේ අර MCQ point papers වල තියෙන පස්වෙනි පේපර් එකත් එක්ක. පුතේ ඒකේ MCQ 10ක් දාලා තියෙනවා. හරි. පුතේ ඒක කියන්නේ මෙහෙම පළවෙනි ප්‍රශ්නේ අපි ටක් ගාලා සාකච්ඡා කරන්නේ පුතේ විස්තර කිරීමක් එක කරන්නේ. ඔයාලට ඒ කියන්නේ ඒ කොටසට දාලා මේක ඔයාලා වෙනම සටහන් කරගන්න. මේ ක්‍රමයෙන් පුතේ ඔයාලා අනිවාර්යෙන්ම විභාග MCQ 25ක 30ක ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. හොඳටම වැඩ කරොත් පුතේ 40ක් විතර කරගන්න පුළුවන්. තේරුණාද කියන එක? දැන් ඔයාලා ප්‍රායෝගික දේවල් මම මේ කරන්නේ මේ දවස් 90 ඇතුළතනේ පැහැදිලිද? ඒ කියන්නේ විභාගයට ඇරලා දාපු S මට්ටමේ F මට්ටමේ හිටපු ඔයාව 100කට B කරගන්න කොහොමද try කරන්නේ මේ? තේරුණාද කියන හැරි. ඒකට මේ වැඩ පිළිවෙලත් එකතු වෙන්න. ඔයාට අනිවාර්යයෙන්ම වගකීමෙන් කියනවා හොඳ ප්‍රතිඵලයක් C1ක් B එකක හොඳ ප්‍රතිඵලයක් ගන්න පුතේ. ඔයාට අනිවාර්යෙන් පුළුවන් මේ වැඩ පිළිවෙලත් එක්ක ඉතුරු හිටියොත් පුතේ. තේරුණාද කියන එක? හරි. හොඳයි බලමු අපි තහඩුවක උෂ්ණත්වය සෙල්සියස් 100කින් වැඩි කළ විට එහි ඇති සිදුරක වර්ගඵලයේ වැඩිවීමේ ප්‍රතිශතය 0.18 ප්‍රතිශත වේගකින් තියෙනවා. තේරුණාද? තහඩුව තනය ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරතාවය. පුතේ හරි. පුතේ අපිට ගන්න පුළුවන් හරිද? මෙන්න මේ වගේ අපි තහඩුවක් සැලකුවොත් එහෙම හරි. මොනවා අපි තහඩුවක් සැලකමු පුතේ. හරි. මොනවා අපි තහඩුවක් සැලකන. හොඳට තේරුම් ගන්න කියන්නේ. මෙන්න මේ තහඩුවේ මෙහෙම සිදුරක් තිබුණා කියලා හිතන්නකො කොහොමද? මෙන්න මෙහෙම තහඩුවේ සිදුරක් තිබුණා. හරි. දැන් අපි ගමු මෙයාගේ වර්ගඵලය A කියලා. පුතේ මෙයාගේ උෂ්ණත්වය ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් වැඩි කරොත් එහෙම හරි. පුතේ තහඩුව ප්‍රසාරණය වෙනවා. තහඩුව විශාල වෙනවා. ඒ වගේම පුතේ සිදුරේ ප්‍රමාණයත් පුතේ මෙහෙම වැඩි වෙනවා. සිදුරේ ප්‍රමාණයත් වැඩි වෙනවා. තේරුණාද කියන එක? අපි ගන්නම්කෝ එතකොට වර්ගඵලයගේ A නෝට් කියලා පුතේ. හරි. පුතේ මෙන්න මෙයාගේ මට ලියන්න පුළුවන් මෙන්න මේ සිදුරේ හරි. පුතේ අවසාන වර්ගඵලය මට ලියන්න පුළුවන් ආරම්භක වර්ගඵලයට එකතු කරන්න ඕන වැඩි වෙච්ච වර්ගඵලය. තේරුණාද? දිග පැත්තෙනුත් එහෙම දැන් අවසාන දිග සමානයි ආරම්භක දිගට වැඩි වෙච්ච දේ එකතු කරන්න පුතේ. හරි. පුතේ මෙතනදී කතා කරනවා ඩෙල්ටා A කියන එක්කෙනා පුතේ රඳාපවතින ප්‍රධාන සාධක කිහිපයක් මත. එයාගේ ආරම්භක වර්ගඵලය වර්ගඵල ප්‍රසාරණ සංගුණකයේ වතාවක් උෂ්ණත්ව වෙනස. මෙන්න මේ සාධක තුන මත පුතේ මෙයා රඳාපවතිනවා. තේරුණාද? දැන් මොකද මේ ඩෙල්ටා A කියලා කියන්නේ වැඩි වෙච්ච වර්ගඵලය. හොඳට තේරුම් ගන්න. ඩෙල්ටා A කියලා කියන්නේ ආරම්භක වර්ගඵලය. බීටා කියන්නේ මොකද පුතේ? වර්ගඵල ප්‍රසාරණ සංගුණකය. වර්ගඵල ප්‍රසාරණ සංගුණකය. ඩෙල්ටා ටීටා කියන්නේ පුතේ උෂ්ණත්ව වෙනස. තේරුණාද කියන්නේ? හරි. එතන මට මෙයා ගන්න පුළුවන් පුතේ A නෝට් කියන එක්කෙනා සමානයි A ධන A බීටා ඩෙල්ටා ටීටා කියලා. තේරුණාද? නමට පුතේ අවසාන වර්ගඵලය සමානයි ආරම්භක වර්ගඵලය. තේරුණාද? හරි. දැන් මම අරන් තියෙන A නෝට් කියලා කියන්නේ අවසාන වර්ගඵලය. තේරුණාද කියන එක? හරි. 1 ධන බීටා ඩෙල්ටා ටීටා කියලා පුතේ අපි සමීකරණයක් තාපයේදී ව්‍යුත්පන්න කරගන්නවා. තේරුණාද කියන එක? හරි. අනිවාර්යයෙන්ම ඕන පන්තියක මේක ව්‍යුත්පන්න කරනවා පුතේ. තේරුණාද? පුතේ අපිට සම්බන්ධයක් තියෙනවා මෙන්න මේ බීටා කියන එක්කෙනා පුතේ අපි සාධනය කරනවා. බීටා කියන එක්කෙනා පුතේ 2i ඇල්ෆාට සමානයි. බීටා කියන එක්කෙනා 2i ඇල්ෆාට සමානයි. කවුද මේ 2i ඇල්ෆා කියලා කියන්නේ? මෙයාගේ රේඛීය ප්‍රසාරණ සංගුණකයට පැහැදිලිද කියන්නේ? එහෙනම් දිග වැඩිවීම පැත්තෙන් සැලකුවොත් ඒක වර්ගඵල ප්‍රසාරණ සංගුණකය රේඛීය ප්‍රසාරණ සංගුණකයේ දෙගුණයට සමානයි කියලා ගන්න පුතේ. එහෙනම් පුතේ මට එනවා A නෝට් සමානයි A 1 ධන 2i ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා ගන්න පුළුවන්. හරි ලේසි පුතේ. තේරුණාද කියන එක? ඉතින් මට සමීකරණ මම ව්‍යුත්පන්න කිරීමක් කළ දුන්නා චූටි. තේරුණාද කියන එක? හරි. පුතේ අපි ප්‍රශ්නෙට යමු පුතේ. හරි. ආයෙත් බලමු පුතේ මේ ඩෙල්ටා A කියලා කියන පුතේ වැඩි වෙච්ච වර්ගඵලය. නැත්නම් වෙනස් වෙච්ච දැන් මෙතන උෂ්ණත්වය වැඩි වෙන නිසා වැඩි වෙච්ච වර්ගඵලය. ඒ කියන්නේ පුතේ ආරම්භක වර්ගඵලය. පුතේ බීටා කියන වර්ගඵල ප්‍රසාරණ සංගුණකය ඩෙල්ටා ටීටා කියන පුතේ උෂ්ණත්ව වෙනස. තේරුණාද කියන එක? හරි. පුතේ අපිට ප්‍රශ්නේ කියනවා හරි. වැඩි වෙච්ච වර්ගඵලයේ ප්‍රතිශතය පුතේ. අපි කොහොමද ප්‍රතිශතය ලියන්නේ පුතේ? ආරම්භයේ මුල් වර්ගඵලයෙන් මෙයා මෙච්චරක් වැඩි වුණා. අනේ මේ දිනේ ආරම්භක වර්ගඵලයෙන් වැඩි වෙච්ච ප්‍රමාණය නේද? ප්‍රතිශතයේ සමානයි. තේරුණාද කොච්චරද? 0.18යි ප්‍රතිශත කියලා කියනවා. තේරුණාද කියන්නේ? හරි. එහෙනම් මට මෙන්න මෙතනින් ගන්න පුළුවන් පුතේ සමීකරණයක් ඩෙල්ටා A බෙදීම A කියන එක්කෙනා සමානයි බීටා ඩෙල්ටා ටීටා කියලා. එහෙනම් පුතේ මට මෙයා ලියන්න පුළුවන් පුතේ මේ බලන්න. ඩෙල්ටා A බෙදීම A කියන එක්කෙනා සමානයි පුතේ බීටා ඩෙල්ටා ටීටා පුතේ. බීටා කියන්නේ 2i ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා ගන්න පුළුවන්. තේරුණාද කියන්නේ? අපිට උදේ මෙයාගේ ප්‍රතිශතය වැඩි වෙච්ච ප්‍රමාණය කොච්චරද? 0.18යි ප්‍රතිශත සමානයි. දෙවතාවක් ඇල්ෆා කියන එක්කෙනා අපෙන් අහන්නේ උෂ්ණත්වය කොච්චරක් වැඩි කරාද? 100යි. එයාගේ පුතේ ප්‍රතිශතය හොයලා දෙනවා. දෙනවා මොකද මෙයා? 100ට 100ෙන් ගුණ කරන්න ඕන. පැහැදිලිද කියන එක? එහෙනම් උදේ මට මේ ප්‍රතිශත 100ට ප්‍රතිශත 100 කපලා දාන්න පුළුවන් පුතේ. මට මේක සුළු කරලා ගන්න පුළුවන් ඇල්ෆා කියන එක්කෙනා සමානයි 9 වැඩි කිරීම
10 6යි කෙල්විනයට හරි සෙල්සියස් අංශයට ඕනෙකට උත්තරය ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? හරි. පුතේ මම මේක වැඩි අවධානයක් දෙන්න පුතේ ඔයාලට මෙන්න මේ සිද්ධාන්තය මතක් කරන්න. පුතේ මම ගාන පොඩිට මේ පැත්තෙන් හදලා දෙන්න පුතේ. ඕන කියන්නේ දැන් මේ සිද්ධාන්තය මතක් වුණාම ගාන අනිවාර්යෙන් සුළු කරන්න පුළුවන් පුතේ. මේ වගේ MCQ පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා. තේරුණාද කියන එක පුතේ? හරි. ඉක්මන් කරන්න. හරි පුතේ. ඇදි කම්බියක දිග 1 මීටරද ඒ තුල තීරයක් තරංග වේගය CIMS එකක් වේ. එම කම්බිය මගින් ලබාගත හැකි අනුයාත අනුනාද දෙකක් විය හැකියි පුතේ. හරි. පුතේ මම ඔයාලට දැන් මට ළමයි මැසේජ් කරලා තිබ්බා. හරි. අහලා තිබ්බස පුළුවන් නම් අනුනාද නල ස්ථාවර තරංග රටා ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න කියලා පුතේ. හරි. පුතේ මම මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලට අනුනාද නලවල සහ හරි ඇදි තන්තුවල සහ දඩුවල තරංග රටා පිළිබඳව උපරිතාන පැවතීම පිළිබඳව පුතේ ඔයාලට මම මේ පාඩමක් සම්පූර්ණයෙන් දානවා. තේරුණාද කියන එක? හරි. ඒතර මේකෙදි පුතේ සම්පූර්ණයෙන්ම හොඳට නෝට් එකක් හදාගෙන සම්පූර්ණයෙන් මේකට හදාගන්න. තේරුණාද කියන එක? හරි. බලමු දෙය කියන එක. ඇදි කම්බියකදී 1 මීටර්ලු. හරි පුතේ. මෙන්න මෙහෙම කම්බියක් තියෙනවලු පුතේ ඇදිච්ච කම්බියක්. මෙයාගේ දිග 1 මීටර කියලා කියනවා. හරි. පුතේ මෙයාගේ වේගය 100ක් නම් ලබාගත හැකි අනුයාත අනුනාද දෙකක් පුතේ. පුතේ මෙයාගේ මූලිකයේ මම හැඩ ඇඳින මෙන්න මෙහෙම. පුතේ අපි දන්නවා පුඩුවක් කියන්නේ ලැම්ඩා බෙදීම දෙකක් සමානයි. පුතේ මේකේ දිග කොච්චරක්ද? 1 මීටරද. එහෙනම් පුතේ මෙයාගේ මූලිකයේ තරංග ආයාමය කොච්චරක්ද? 2 මීටර කියලා එනවා. තේරුණාද කියන්නේ? හරි. හොඳට තේරුම් ගන්න කියන අවස්ථාව. පුතේ අපිට ගන්න පුළුවන් විතර මෙයාගේ v සමානයි f ලැම්ඩා දාලා. ඉතින් අපි කලින් කතා කරේ v සමානයි t බෙදීම m වල වර්ගමූලනේ. ඕකද පුතේ? මේක තමයි පුතේ ඇදි තන්තුවක තීරයක් තරංග ප්‍රවේගය වෙන සමීකරණය. හැබැයි මට ඕන වෙලාවකට v වෙනුවට f ලැම්ඩා කියන පදේ ආදේශ කරන්න පුළුවන්. තේරුණාද කියන එක? දැන් මට දැන් මේ වේගය හොයන්න පුතේ මම මේක ආදේශ කරන්න පුතේ. දැන් මට වේගය දීලා තියෙනවා. ඒතර මම මේක හොයන්න ඕනාවක් නැහැ. කෙලින්ම ආදේශ කරනවා. මේකට 100 සමානයි. මේ බලන්න පුතේ මම ආදේශ කරන්නේ මූලික තරංගායාමය. මූලික තරංගායාමය. එහෙනම් මට එන්නේ පුතේ මොකද? මූලික සංඛ්‍යාතයේ වතාවක් ලැම්ඩා. හරි. එහෙනම් 100 සමානයි f වතාවක් පුතේ 2 කියලා මට එනවා. එහෙනම් f මූලිකය මට කොච්චරක් වෙනවද පුතේ? 50 හර්ට්ස් කියලා එනවා. තේරුණාද කියන්නේ? මූලිකය 50 හර්ට්ස් කියලා එනවා. පුතේ වෙන පොයින්ට් එක. හරි. පුතේ ඇදි තන්තුවක සියලුම ප්‍රසංවාද අවස්ථා ඇති වෙනවා. හරි. තමයි තේරෙන්නේ නැතුව ඇති මම වීඩියෝ කරනවාට. පුතේ ඒ කියන්නේ මෙන්න මේ අදහස කියන්නේ. හරිද පුතේ? මෙයාගේ 50 ගුණාකාර තමයි පුතේ එක දිගටම ඇති වෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ මූලිකය 50යි නම් හරි 50 හර්ට්ස් නම් පළමු උපරිතාණය 100 හර්ට්ස්. පැහැදිලිද කියන එක? දෙවන උපරිතාණය 150 හර්ට්ස්. පැහැදිලිද කියන්නේ? තුන්වෙනි උපරිතාණය පුතේ හරිද 200යි හර්ට්ස්. පැහැදිලිද කියන්නේ? හතරවෙනි උපරිතාණය කොච්චරද? මූලිකයේ පළමු උපරිතාණය 2 3 4 හොම් පුතේ දිගටම ඇති වෙනවා. තේරුණාද කියන එක? හරි. එතකොට මේකේ අදහස් කරන්නේ පුතේ අනුයාත සංඛ්‍යාත දෙකක් විය හැක්කේ කියලා. පුතේ අනිවාර්යයෙන්ම අනුයාත සංඛ්‍යාත දෙකක වෙනස මූලික සංඛ්‍යාතට සමාන වෙන්න ඕන. ඇදි තන්තුවක අනුයාත සංඛ්‍යාත අනුයාත උපරිතාන දෙකක සංඛ්‍යාත වෙනස මූලික සංඛ්‍යාතට සමාන වෙන්න ඕන. තේරුණාද කියන එක? හරි. ඒ නිසා පුතේ මට ගන්න වෙන්නේ කීයද? උත්තරාංක 2 විදිහට තමයි පුතේ සලකන්න වෙන්නේ. හරි. පුතේ අර උත්තරාංක 4ක් කට්ටිය තෝරලා තිබුණේ 4 වෙනි පුතේ 75 කියන එක ඇති වෙන්න විදියක් නැහැ. මූලිකය මෙච්චරක් නම් පුතේ ඇති වෙන්න පුළුවන් 100 150 200 වගේ ඇති වෙන්න පුළුවන්. තේරුණාද කියන එක? ඒ නිසා උත්තරේ අංක 2 විදිහට ගන්න පුළුවන්. තේරුණාද කියන එක? හරි පුතේ. ප්‍රභවයක් v වේගෙන් අචල නිරේෂු දෙසරත් එම වේගයෙන්ම අචල නිරේෂයෙන් ඉවතරත් චලනය වේ නම් හරිද? ඔන්න ඔහොම දීලා තියෙනවා. හරි. පුතේ මම මෙහෙම අඳින්නම් කොන්න ඔහොම. හරි. මෙන්න මෙහෙම ඉන්නවා අචල නිරීක්ෂකයෙක්. පුතේ මෙයාගේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය බිඳුවයි. පුතේ මේ පැත්තට වාහනයක් එනවා v වේගෙන්. එයා මේ පැත්තට යනවා v වේගෙන්. පැහැදිලිද? පුතේ මෙයා මේ පැත්තට යන පුතේ මට එන සංඛ්‍යාත f1 කියලා ගන්නවා. ඉවත් ඉදි පුතේ සංඛ්‍යාතය මම f2 කියලා ගන්නවා. පැහැදිලිද කියන එක? පුතේ මෙයා මට මේ පැත්තට එනකොට හරි ප්‍රභවයේ දෙස එනකොට පුතේ f1 කියන එක්කෙනා සමානයි දෘශ්‍ය සංඛ්‍යාතයේ වතාවක් වාතයේ ධ්වනි ප්‍රවේගය. පුතේ මම මේක කතා කරා ඔයාලට මේ කොටස ගැන කලින් වීඩියෝ එකක. පුතේ නිරීක්ෂකයට ප්‍රවේගයක් නැහැ වාතයේ ධ්වනි ප්‍රවේගය ධන හොඳට තේරුම් ගන්න පුතේ. මේ තියෙන්නේ ප්‍රභවයේ වේගය තමයි vs කියලා දීලා තියෙන්නේ. v කියලා දීලා තියෙන්නේ. පුතේ දෙසරෙදි පුතේ මෙයා මොකද කරනද? මෙයා වැඩි වෙන්න ඕනේ. එහෙනම් පුතේ මෙයා අඩු වෙන්න ඕන. කොච්චරද? ඍණ vs වෙන්න ඕන. එහෙනම් මෙයා ආදේශ කරන f1 සමානයි f වතාවක් වාතයේ ධ්වනි වේගය මට දීලා තියෙන 10v කියලා. බෙදනවා 10v ඍණ v කියලා. එහෙනම් පුතේ මට එනවා f1 සමානයි 10v වතාවක් f බෙදීම 9v කියනවා පරණ සමීකරණය. තේරුණාද කියන එක? හොඳට තේරුම් ගන්න කියන එක. එතකොට මට ගන්න පුළුවන් පුතේ මෙයා මා පාස් කරන් යනකොට f2 සමානයි f වතාවක් වාතයේ ධ්වනි ප්‍රවේගය නිරීක්ෂකයට නැහැ ප්‍රවයට තියෙනවා. ඉවතරදී පුතේ මෙයා අඩු වෙනවා මෙයා ධන වෙන්න ඕන. හරි.
එහෙනම් පුතේ ආදේශ කරුණ F2 සමානයි F වතාවක් 10v බෙදනවා. හරි. 10v ඍණ v කියලා ගන්නවා. හරි. සෝරි ධන v කියලා ගන්නවා. එහෙනම් F2 සමානයි පුතේ කොහොමද? 10v වතාවක් f බෙදීම 11v කියලා ගන්නවා දෙවෙනි සමීකරණය. තේරුණාද ඒ කියන්නේ? දෙවෙනි සමීකරණය. හොඳට තේරුම් ගන්න කියන අවස්ථාව. හරි. එතකොට පුතේ මට සලකන්න පුළුවන් මෙයාගේ හරි. මේ කොටසත් එක්ක මට ගන්න පුළුවන් පුතේ මෙයාගේ මේ දින පුතේ මෙයා දෙසට යද්දි සහ ඉවතට යද්දි පුතේ සංඛ්‍යාත නේ F1 F2 කියලා කියන්නේ. අපි අහන්නේ පුතේ තරංගායාමය සහ ප්‍රභවයෙන් ඉවිතරන්නද තරංගායාමය අහන පුතේ. අපි දන්නවා හරි. v සමානයි f ලැම්ඩට අනුව මෙයා නියතනේ පුතේ නේ. මෙයා නියතය. ඒතර පුතේ මොකද වෙන්නේ? f අනුලෝමව සමානුපාතිකයි පුතේ එකයට ලැම්ඩට. තේරුණාද කියන්නේ? හරි. එහෙනම් පුතේ මට ගන්න පුළුවන්. හරි. එකයට ලැම්ඩට අනුලෝම සමානුපාතික වෙනකොට මට සලකන්න පුළුවන් මෙයාලගේ පුතේ. මෙන්න මේ විදියට හොඳට තේරුම් ගන්න කියන එක. අපෙන් අහන්නේ ප්‍රභවයේ නිරීක්ෂකයා දෙස්සට යන තරංගායාමය ඕක බෙදීම ඉවතට යනකොට තරංගායාමය සමානයි පුතේ. පුතේ අපි දන්නවා මේක ප්‍රතිලෝම සමානුපාතිකයිනේ නේද? එතකොට මෙතන පුතේ දෙස්සට එනකොට තරංගායාම නම් පුතේ ඒකේ සංඛ්‍යාතේ ඉන්නු කොහෙද? මේකේ යටපදේ. ඇයි ප්‍රතිලෝමනේ පුතේ. දෙස්සට එනකොට සංඛ්‍යාතේ කොච්චරද පුතේ? මේකේ v ට v කපලා දැම්මම කීයද? 10යි f බෙදීම 9 උඩට යනවා. තේරුණාද කියන්නේ? හොඳට තේරුම් ගන්න. පුතේ ඉවතට යනකොට පුතේ ලැම්ඩා 2 කියන එක කියනවා පුතේ. එයා උඩට එනවා කොච්චරක්ද? 10යි මේක v ට v කපලා ගියාම කොච්චරක් වෙනවද පුතේ? මෙයා උඩට එන්න ඕන කොච්චරක්ද? 10යි f බෙදීම 11ක් කියලා. මෙයාට මෙයා කපලා ගියාම පුතේ ලැම්ඩා 1 බෙදීම ලැම්ඩා 2 සමානයි 9 බෙදීම 11ක් විතර සලකන්න පුළුවන්. තේරුණාද කියන්නේ? ඉක්මනට. පුතේ ප්‍රශ්න අංක 4 තිරස් ආධාරකයක එල්වා ඇති කම්බියක 15 කිලෝවරින් 10 කිලෝග්‍රෑම් භාරයක් එල්ලූ විට එහි මුළු දිග 1.3ක් විය. භාරය ඉවත් කර 20ක භාරයක් එල්ලූ විට මුළු දිග 1.25ක් විය. කම්බියේ භාරයක් නොමැති විට දිගහන කොච්චරද කියලා පුතේ. හරි ලේසි කොටසක්. හරි. මේ පුතේ කම්බිය මම මුකුත් නැති අවස්ථාවෙන් දුහම කම්බියට පුතේ 10 නිව්ටන් භාරයක් එල්ලුවම පුතේ මෙන්න මෙහෙම ඇඳා. හරි 10 නිව්ටන් ප්‍රමාණයක් එල්ලලා තියෙනවා. ඊට පස්සේ මම අඳිනවා මෙන්න මෙහෙම එකක්. කම්බියට පුතේ 20 නිව්ටන් ප්‍රමාණයක් දැම්මම පුතේ මෙන්න මෙහෙම වෙනවා. හරි. පුතේ මේ තියෙන්නේ මෙයාලගේ දිග වැඩි වීම. හරි. පුතේ මෙයාගේ මෙන්න මේ දිග කොච්චරක් කියනවද? 10 නිව්ටන් භාරයක් දැම්මම අපිට දිග කියන කොච්චරක්ද? 1.23 මීටර කියනවා. පුතේ 20 නිව්ටන් භාරයක් දැම්මම කොච්චරක් කියනවද? 1.25 මීටර කියනවා. එහෙනම් පුතේ අපි දන්නවා හුක් නියමයට අනුව F සමානයි kx වලින් නේද? F අනුලෝමව සමානුපාතිකයි පුතේ විතතියට. බලය වැඩි වුණාද යම්සේ මොකක් වෙනවද පුතේ? විතතියත් වැඩි වෙන්න ඕනද? එහෙනම් ඔයාලට පැහැදිලිව පේනවා පුතේ මෙතන ඉඳන් මෙතනට නිව්ටන් 10කින් වැඩි වෙනකොට දිග කොච්චරක් වෙනස් වෙලා තියෙනද පුතේ? 0.2 මීටර ප්‍රමාණයකින්. 0.2 මීටර ප්‍රමාණය ඉදිරියට තියෙන පුතේ. එහෙනම් නිව්ටන් 10කට පුතේ මෙයා කොච්චරක් ඇදෙනවද? නිව්ටන් 10කට පුතේ කොච්චරක් ඇදෙනවද? මෙයා 0.2ක ප්‍රමාණයක් ඇදෙනවා පුතේ. තේරුණාද කියන එක? හරි. එහෙනම් පුතේ මෙතන නිව්ටන් 10කට පුතේ 0.2ක් ඇදලා තිරුණා පුතේ. බලය දෙන්න කලින් මෙතන මොකක් වෙනවද පුතේ? 0.2ක ප්‍රමාණයක් මෙතනින් අඩු කරන්න ඕන අපිනේ. පැහැදිලිද කියන එක? 0.2ක් අඩු කරන්න. ඒතර පුතේ මේ දිග කොච්චරක් ගන්න පුළුවන්ද? මට 1.21 මීටර කියලා සලකන්න පුළුවන්. පැහැදිලිද කියන එක? හොඳට තේරුම් ගන්න මේ කොටස් ටික. පුතේ ප්‍රශ්න අංක 5 දෙපැත්තම විවෘත බටයක් කොටස් දෙකකට කපා ඒවා වෙන වෙනම නාද කළ විට. හරි පුතේ. දෙපැත්තම විවෘත බටයක් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම අපි ගමුකෝ. එයාලා නොහොම කපනවලු. කපලා වෙන වෙනම නාද කරනවලු පුතේ. අපි ගමුකෝ මෙයාගේ දිග L1 කියලා. මෙයාගේ දිග මම ගන්න පුතේ L2 කියලා. right? පුතේ මෙයාලගේ ඇති වෙනකොට හරි මූලික සංඛ්‍යාතයේ පුතේ හැඩය අපි අඳින්නේ මෙහෙම. ආන්ත දෝෂ සලකන්නේ නැතුව අඳින්නේ මූලික හැඩය. හොඳට තේරුම් ගන්න කියන එක. මේ ඕන පන්තියක් කරන කොටසක් ඔන්නෝම අපි අඳිනවා. හොඳට තේරුම් ගන්න පුතේ මූලික හැඩය දැන්. හරි මේ බලමු මේ දෙපැත්තම විවෘත එක්කෙනෙක්ගේ මූලික හැඩය මෙහෙම. හරි. එක පැත්තක් විවෘත එක්කෙනෙක්ගේ මූලික හැඩය මෙහෙම. හොඳට තේරුම් ගන්න කියන අවස්ථා ටික. දැන් ඔයාලට හදාන්න ඕනේ. ඇදි තන්තුවක මූලිකයේ හැඩය මෙහෙම. හරි. හොඳට තේරුම් ගන්න කියන්නේ. දණ්ඩක් නේද? කෙලවරෙන් කලම්ප කරාම මූලික හැඩය පුතේ ඇත්තටම අන්වායාම විදිහට ඇති වෙන්න පුතේ අපි මේක රූප සරහනේ අඳුරගන්න ලේසියි පුතේ. මෙන්න මේ වගේ ලම්බක වැදලා පෙනෙන අංශු කම්පණය. තේරුම්ද කියන්නේ? මූලිකේ මේ ඇඳ දෙන හැම එකේ මූලිකය. දණ්ඩක් අපි මැදම කලම්ප කරලා දුන්නොත් මේ පුතේ යාගේ මූලිකයේ හැඩය මෙහෙම. ඔන්න ඔහොම තියෙන්නේ. තේරුම්ද කියන්නේ? දැන් අපිට ඔච්චර දුර ගහලා නැහැ. මම ඔයාලට මතක් කරේ දැන් ඔයාලට කෙනෙක්ට දැන් මේක ඇඳපු විදිහ තේරුම් ගන්න බැන්න අනිත්‍යව කොහොමද වෙන්නේ කියලා මතක් කිරීමක් තමයි පුතේ කරේ. හරි.
එතකොට මට කියන්න පුළුවන් මෙයාගේ ලැම්ඩා බෙදීම 4 ඒවා දෙකක් තමයි පුතේ L1 කියන්නේ. කාලේවා දෙකක් තියෙනවා. එහෙනම් මෙයාට මෙයා ගියහම පුතේ ලැම්ඩා සමානයි 2යි L1 කියලා එනවා. තේරුණා? මෙයාත් පුතේ ලැම්ඩා L1 හරි. ලැම්ඩා බෙදීම 4 ඒවා දෙකක් සමානයි පුතේ L2ට. එහෙනම් පුතේ මෙයාට මෙයා ගියාම ලැම්ඩා සමානයි 2යි L2 කියලා එනවා. තේරුණාද? පුතේ මම මෙයාට දානවා v සමානයි f ලැම්ඩා. හරි. එහෙනම් පුතේ මෙයා මම ගන්නවා v සමානයි මෙයා අපි ගමුකෝ f1 කියලා. ලැම්ඩා 1. හරි. එහෙනම් පුතේ v සමානයි f1 වතාවක් 2යි L1 කියලා එනවා 1. right. ඉතින් මෙයා මට ගන්න පුළුවන් v සමානයි f ලැම්ඩා දැම්මම f2 ලැම්ඩා 2 දැම්මම v සමානයි f2 වතාවක් 2යි L2 right 2. දැන් මොකද පුතේ මේ දෙන්න එකතු කරලා මෙහෙම තනි බටයක් හදනවලු. හරි. දැන් පුතේ මෙයාගේ දිග කොච්චරද කියන්නකෝ L1 ධන L2 ඔන්න ඔහොම කියනවා. අපිට ගානේ කියනවා තනි මුල් බටේ මූලික සංඛ්‍යා තියෙනවා. එයාගේ මූලික සංඛ්‍යා තහන. එහෙනම් පුතේ මෙන්න මෙහෙම හැඩයක් එන්නේ. right. ඉතින් මෙයාගේ ලැම්ඩා බෙදීම 4 ඒවා දෙකක් සමාන වෙන්නේ කාටද පුතේ L1 ධන L2ට නේද right මෙයාට මෙයා ගියාම පුතේ 2යි එහෙනම් පුතේ ලැම්ඩා සමානයි දෙවතාවක් L1 ධන L2 කියලා ගන්න පුළුවන් තේරුණාද හරි හොඳට තේරුණා පුතේ මෙයාටත් අපි දානවා v සමානයි f ලැම්ඩා පුතේ v මයි නේද f කියන එක නා එයාගේ f තමයි පුතේ මේ අපි හොයන්න ඕන f වතාවක් ලැම්ඩා කියන්නේ කොච්චරද පුතේ දෙවතාවක් L1 ධන L2 කියලා ගන්න පුළුවන් පැහැදිලිද කියන එක. එහෙනම් පොඩි මම මෙතනින් ගන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධයක්. හරි මේ බලන්න පුතේ. මෙතනින් මම ගන්න මෙන්න මෙහෙම. v බෙදීම 2f කියන එක නා සමානයි පුතේ. L1 කියන්නේ කවුද? මේන් මෙයා. කවුද පුතේ? v බෙදීම 2f1 ධන L2 කියන්නේ කවුද පුතේ? v බෙදීම 2f2 කියලා ගන්න. right? මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකයි මේ ටික කපලා ගියා පුතේ. එහෙනම් 1යට f සමානයි 1යට f1 ධන 1යට f2 කියලා. එහෙනම් අපිට උත්තරේ මොකද දෙන්නේ? මේ දෙකේ නේද? ගුණිතය බෙදීම එකතු අපි ගත්තා අපිට ගන්න උත්තරය අංක 4 විදියට ගන්න පුළුවන්. ශීතලට ඇති ජලාශයක් අවට පරිසෘෂ්ණත්වය ඉතා පහළගයක් ගන්නා විට ජලය මතුවේට අයිස් තට්ටුවක් සෑදේ. එහි ඝනකම වැඩි වීමේ ශීඝ්‍රතාවය පුතේ. හරි. පුතේ ජලාශයක සම්පූර්ණයෙන්ම ජලාශය අයිස් බවට පත් වෙන්නේ නැති වෙන හේතුව තමයි ජලාශයේ තියෙන වතුර ටික අයිස් බවට පත් වෙනකොට තාප පිටවීමක් වෙනවා නේ. ඒ පිටවන තාපයේ පුතේ උෂ්ණත්වය වැඩි තැන ඉඳන් අඩු තැනට ඒ කියන්නේ පුතේ ජලය ඇතුලේ ඉඳන් පරිසරයට ගලාගෙන එන්න ඕන කවුරු හරහාද අයිස් හරහා. තේරුණාද? පුතේ ජලාශ සම්පූර්ණයෙන්ම අයිස් බවට පත් වෙන්නේ නැති පුතේ ජලය අයිස් බවට පත් වෙනකොට පිටවන තාපය අයිස් කුට්ටිය හරහා පරිසරයට අරගෙන එන්න බැරි වෙනවා. තේරුණාද කියන එක? හරි. පුතේ අයිස් වල තාපසන්නායකතාවය අඩුයි. තේරුණාද කියන එක? හරි. ඒ නිසා පුතේ මොකක් කරනද ජලාශ සම්පූර්ණයෙන්ම අයිස් බවටපත් වෙන්නේ නැහැ. තේරුණාද කියන අනියම් ප්‍රසාරණය එතකොට බලපානවා. තේරුණාද කියන එක? හරි. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් අපිට කියනවා අයිස් වල තාප සන්නායකතාවය. ඕක මම පුතේ ඔයාලට මෙන්න මේකෙන් රචනා ප්‍රශ්නයක් හදන්න පුළුවන් නිසා මේ කොටසත් පුතේ මම සම්පූර්ණ වීඩියෝයක් වලට හදලා දානවා තාප සන්නායකතාවය පිළිබඳව. තේරුණාද කියන එක? හරි. බලන්න කියන එක. අයිස් වල තාප සන්නායකතාවය ඒක හරි පුතේ. ජලයේ ඝනත්වය ඒකත් හරි පුතේ. ජලයේ මත මිදෙන අයිස් කුට්ටිය උස මත ඒකත් හරි පුතේ. හරි. එහෙනම් පුතේ මොකද වෙන්නේ? ABC සියල්ලම සත්‍ය වෙනවා. දැන් ඔයාලා නිකන් හිතන්න පුතේ අයිස් කුට්ටිය හරහා නේද අර පිට කරන තාපය අරගෙන යන නම් පුතේ තාප සන්නයනයක් කරන නම් පුතේ සන්නයනය වන දිග මෙයාට බලපානවද නැද්ද බලපාන සන්නයනය කරන අයිස් කුට්ටිය හරහා තේරුණාද අයිස් කුට්ටිය උස මෙයාට බලපානවා තේරුණාද කියන එක හරි උදේට තේරුම් ගන්න කියන අවස්ථාව හරි එහෙනම් ABC සියල්ලම සත්‍ය වෙනවා උත්තරය අංක 4 විතර ගන්න පුළුවන් හරි ප්‍රශ්න අංක 8 මෝටර රථයක් 20 එකක ආනතියක තලය දිගේ 20 ms ශ්‍රේණ එකක ඒකාකාර වේගයෙන් ගමන් කරගෙන යනවා. හරි. මේ බලන්න මෙන්න මෙහෙම අවස්ථාව. මේ ගණන් සාමාන්‍යයෙන් එන්න පුළුවන් අවස්ථාව. 20ට එකක ආනතියක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ දිගේ ඔයා 20 මීටර දුරක් යනකොට මේකේවා ඉස වෙන ප්‍රමාණය කොච්චරද පුතේ 1 මීටර කියලා කියන්නේ. 1 මීටර නේ 1 කියලා කියන්නේ මොනවා? මීටරේ මොනවා හරිනේ අනුපාතයක් නේද? එකක් කියලා කියන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට අපිට කියනවා මෙන්න මෙහෙම වාහනයක් තියෙනවලු. හරි. එතකොට අපි දන්නවා මෙයාගේ බර පහලට mg තියෙනවා. මෙයා mg cos θ පැහැදිලිද? මෙයා පුතේ mg sin θ නේ. mg sin θ පැහැදිලිද? පුතේ මෙයා යනවා කියලා කියනවා කොහමද? ඒකාකාර වේගෙන් ගමන් කරයි කියලා කියනවා. රථයේ ස්කන්ධය 500ක්ද නම් හරිද? රථයේ ප්‍රධාන ශ්‍රමතය 8 කිලෝවොට් නම් වාතය හා තලයෙන් ඇති කරන මුළු ප්‍රතිරෝධී බලය අනුව. හරි. මෙන්න මෙහෙම පුතේ මෙයා යනවලු ඉස්සරහට නේ. ඔන්නෝම 20 ms ශ්‍රේණ එකක වේගකින් යනවනේ.
පුතේ මෙයා මෙහෙට යන පුතේ මෙන්න මේ පැත්තට තියෙන පුතේ F0 කියලා ප්‍රතිරෝධී බල පුතේ මම ඝර්ෂණ බල වාත ප්‍රතිරෝධී බල ඔක්කොම ගත්තා ප්‍රතිරෝධී බල හරි පුතේ මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ නේ හොඳට තේරුම් ගන්න කියන එක හරි ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ පුතේ හොඳට තේරුම් ගන්න කියන අවස්ථාව එතකොට මෙයා මෙහෙට අරගෙන යන්න පුතේ මේ පැත්තට යොදනවා බලයක් F කියලා එන්ජිමෙන් යොදන බලය එන්ජිමෙන් යොදන බලය එතකොට මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යන නිසා පුතේ හරිද එන්ජිමෙන් යොදන බලය සමාන පුතේ ප්‍රතිරෝධී බලය ධන එයාගේ බරහේ සංරචකයට තේරුණාද පුතේ ප්‍රතිදාන ක්ෂමතාවය කියන්නේ මොකද්ද එන්ජිමෙන් යෙදිලා මට කරගන්න ඕන දේ තේරුණාද කියන එක එතකොට අපිට දීලා තියෙනවා ප්‍රතිදාන ක්ෂමතාවය මට ඇත්තටම මොකද්ද වෙන්න ඕන කියලා මෙන්න මේකයි මැඩපවත්ගෙන මෙයා උඩට අරගෙන යන්න ඕන එච්චරනේ වෙන්න ඕනේ පුතේ අපි ක්ෂමතාවය ලියන්න දන්නවා හරි P සමානයි FV වලින් එහෙනම් පුතේ මම මෙයාට දානවා ක්ෂමතාවය සමානයි FV කියලා හරි පුතේ ප්‍රතිදාන ක්ෂමතාවය අපිට දීලා තියෙනවා කොච්චරද 8000ක් කියලා දීලා තියෙනවා සමානයි පුතේ බලය කොච්චරද මෙයා මත පහළට තියෙන ප්‍රතිරෝධී බලය ධන mg කියන්නේ කොච්චරද පුතේ 500යි කියන්නේ 5000යි sin θ කියන්නේ පුතේ කොච්චරද මේ වань ලස්සන මේ සක තේරුම්ද කියන එක හරි එහෙනම් එක බෙදීම 20 හරි වතාවක් පුතේ මෙයාගේ ප්‍රවේගය කොච්චරක්ද 20යි ක්ෂමතාවය සඳහා සමීකරණය දෙද්දී p සමානයි f පැහැදිලිද කියන එක හරි එහෙනම් පුතේ මට ගන්න පුළුවන් මෙයාට මෙයා කපලා ගියා මෙයාට මෙයා ගියාම පුතේ 250ක් කියලා එනවා තේරුම්ද කියන එක හරි මේ බිඳුවට මේ බිඳුව කපලා ගියාම මෙයාට මෙයා කපලා ගියාම පුතේ 400ක් එනවා එහෙනම් මට කොච්චරද 400 සමානයි f0 ධන 250 එහෙනම් මට f0 ගන්න එක ගන්න පුළුවන් කොච්චරද 150ක් විතර ගන්න පුළුවන් පැහැදිලිද කියන එක පුතේ 9 වෙනි ප්‍රශ්නේ ඒක කේන්ද්‍රීය ගෝලාකාර ලෝහ කබළු දෙකක් අරයන් 3 සහ 4ක් වේ. බාහිර කබලට CI මයික්‍රෝකූලෝම් ආරෝපණයක් ඇත. අභ්‍යන්තර ගෝලය භූගත කර ඇතනම් මේ ආරෝපණය කොච්චරද කියලා. හරි. පුතේ විද්‍යුත් ශේෂ්ඨවල පෘථිවි විද්‍යුත් විශ්ලේෂණය කියන කොටස ගන්න පුතේ මෙන්න මේ කොටස කරනවානේ. තේරෙනවද කියන එක. පුතේ මෙයාගේ අරය 3 cm කියනවා. මෙයාගේ අරය 4 cm කියනවා. බාහිර කබල CI මයික්‍රෝකූලෝම් නේ sorry මිලිකූලෝම් විදිහට පුතේ මෙයා ආරෝපණය කරලා තියෙනවා right මෙයා CI මිලිකූලෝම් විදිහට පුතේ මෙයා ආරෝපණය කරලා තියෙනවා හොඳ තේරුම් ගන්න කියන එක. එතකොට පුතේ අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම පුතේ මෙයා මෙහෙම පොළවට භූගත කරාම හරි පුතේ මෙයාට පොළවෙන් ආරෝපණ ප්‍රමාණය ගණන්න පුළුවන් නේ තේරුම්ද කියන එක. එතකොට පුතේ මෙයාගේ ආරෝපණ ප්‍රමාණය Q කියලා අපි ගමුකෝ. හරි. පුතේ මට මේ පෘෂ්ඨයේ විභවය ලියන්න පුළුවන්. හරි. විභවය ලියන්න පුළුවන්. විභවය ගන්න පුතේ V කියලා. පෘෂ්ඨයේ විභවය මම ගන්න V කියලා. පෘෂ්ඨයේ විභවය අභ්‍යන්තර කොටසේ පෘෂ්ඨයේ විභවය. පුතේ මට විභවය ලියන්න පුළුවන් කොහොමද? අපි දන්න පුතේ සන්නායක ගෝලයක නේද? මේ විශාල සන්නායක ගෝලයේ ඇතුලේ විභවය එයාගේ පෘෂ්ඨයේ විභවයට සමානයි. තේරුණාද? අයවදේ කුඩා සන්නායක ගෝලයේ පෘෂ්ඨයේ විභවයක් තියෙන Q ආරෝපණයක් නිසා තේරුණාද කියන එක. පුතේ විදුලි විභවයේ අධීශයක් නිසා පුතේ නිකන් අපිට එකතු කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් කොහොමද එන්නේ? 1/4 විශාල ගෝලය නිසා 100 බෙදීම 4 වැඩි කිරීම 10 ඍණ 2 ධන 1/4 Q බෙදීම 3 වැඩි කිරීම 10 ඍණ 2 පුතේ. හරි. පුතේ මම මෙතන වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? බිම් ගන්නවා ඇති බැවින් මොකද නේද බිම් ගන්නවා ඇති බැවින් v සමානයි බිඳුවක් විය යුතුය බිම් ගන්නලා තියෙන නිසා පුතේ විභවය බිඳුවක් වෙනවා එහෙනම් මට ගන්න පුළුවන් පුතේ කොච්චරද බිඳුව සමානයි 1/4 100 බෙදීම 4 වැඩි කිරීම 10 ඍණ 2 එකතු කිරීම q බෙදීම 3 වැඩි කිරීම 10 ඍණ 2යි පුතේ හරි පුතේ මෙයා මෙහෙම නම් බිඳුවමයි නේ පුතේ මෙයා මෙහෙට ගත්තා පස්සේ මට කොච්චරක් වෙනවද q බෙදීම 3 වැඩි කිරීම 10 ඍණ 2 සමානයි. ඍණ 100 බෙදීම 4 වැඩි කිරීම 10 ඍණ 2 පුතේ. මෙයා බිඳුවක් වෙනවා. මේ පදේ මෙහෙට රන් ආවා. හරි. මේකට මේක කපලන පුතේ මෙයාට මෙයා කපලා ගියාම 25යි. එහෙනම් පුතේ මෙයා මෙහෙට ගුණ කරාම කොච්චරද? q සමානයි ඍණ 75යි. මෙයා මිලි කූලෝම් කියලා පුතේ අපිට එන්නේ. හරි පුතේ 10 වෙනි ප්‍රශ්නේ. පෘථිවි පෘෂ්ඨය මතදී සලවාලම්බයක් ඇති කරන දොරණ කාලාවර්තය t වේ. පුතේ මම ගන්නවා t සමානයි 2.5 L බෙදීම G පෘථිවියේ ඔන්න එක right
ඝනත්වය පෘථිවියෙන් දෙක බෙදීම තුනක්ද අරය පෘථිවියෙන් හරිය අඩක් දෙවන වෙනත් ග්‍රහ වස්තුවක් මත පිටදී ඉහත අවලම්බය සිදු කරන දෝලනවල ආවර්ත කාලය හනද වෙනත් ග්‍රහවල වෙනත්. හරි. පුතේ මෙන්න මේ පොයින්ට් එක මතක තියාගන්න. පුතේ ග්‍රහ වස්තුවෙන් ග්‍රහ වස්තුවට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන පුතේ. හරි. පුතේ ග්‍රහ වස්තුවෙන් ග්‍රහ වස්තුවට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය රඳා පවතින්නේ හොඳට තේරුම් ගන්න පුතේ. අපි දන්නවා පුතේ ග්‍රහ වස්තුවක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය සමානයි gm බෙදීම පුතේ r වර්ග. හොඳට තේරුම් ගන්න පුතේ. ග්‍රහ වස්තුවක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය ගැන පුතේ මෙන්න මේ විදිහට. හරිද? පුතේ g කියන්නේ කවුද? සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය පුතේ. ඔයාලා අනිවාර්යෙන් ලියා ගන්න. m කියන්නේ පුතේ ග්‍රහ වස්තුවේ ස්කන්ධය, r කියන්නේ පුතේ ග්‍රහ වස්තුවේ අරය. තේරුණාද? බැලුව බැලමට මෙහෙම පේන්නේ අපිට. තේරුණාද? පුතේ මට මෙයාව ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. නමුත් හොඳට තේරුම් ගන්න පුතේ. නමුත් gr වර්ග කියන එක්කෙනා සමානයි පුතේ gmට නේ ග්‍රහ වස්තුවේ ස්කන්ධය. පුතේ gr වර්ග කියන එක්කෙනා සමානයි ජීවතාවක් පුතේ ග්‍රහ වස්තුවේ ස්කන්ධයම නේ පුතේ යාගේ පරිමාවයි 3න් 4ක් 5r ඝණය එයාගේ ඝනත්වයෙන් ගුණ කරා. පුතේ මෙතන මේ r ට එකක් කැපිලා ගිහිල්ලා එකක් ඉතිරි වෙනවා පුතේ. එහෙනම් g කියන එක්කෙනා සමානයි පුතේ. හරිද? 4 බෙදීම 3යි කැපිටල් G5 r වතාවක් රෝ කියනවා පුතේ. හරි. හොඳට තේරුම් ගන්න පුතේ. මෙන්න මේ පද ටික පුතේ ඕනම ග්‍රහ වස්තුවකට නියතයක් නේ. g කියන පුතේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. 5 කොහොමවත් නියතයක්. එහෙනම් ග්‍රහ වස්තුවක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය රඳා පවතින පුතේ ග්‍රහ වස්තුවේ අරයේ ග්‍රහ වස්තුවේ මැදෙන ඝනත්වයේ ගුණිතය මත. හරි. අයි පුතේ එහෙනම් අනිත් ග්‍රහ වස්තුවේදී ආවර්ත කාලය t වෙන්නේ නැත්තේ. ඒ ග්‍රහ වස්තුවේදී g වෙනස් වෙනවා. ඒ කොහොමද ඒ ග්‍රහ වස්තුවේ g වෙනස් වෙන්නේ? ඒ ග්‍රහ වස්තුවට සාපේක්ෂව පෘථිවියේ අරය සහ ඝනත්වය වෙනස් නිසා. එහෙනම් පුතේ මම ලියනවා ඒ ග්‍රහ වස්තුවේ ආවර්ත කාලය සමානයි 2.5 ඒ සරණ අවලම්බයම දිග එකමයි පුතේ g වෙනස් වුණ ඕන් දෙවෙනි එක. හරි. එහෙනම් පුතේ ඒ ග්‍රහ වස්තුවේ අපි ගුරුත්වජ ත්වරණය කොහොමද වෙන්නේ? ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ත්වරණය අපි කොහොමද වෙන්නේ? ඒක පුතේ මෙන්න මේ සමීකරණයෙන් හොයනවා. හරි ලේසියිනේ දැන් මේ දින පුතේ. පෘථිවියේ පුතේ සමානයි නේද? r වතාවක් රෝට. තේරුණා? ඒ ග්‍රහ වස්තුවේ සමානයි පුතේ පෘථිවියේ අරය වගේ අර්ධයක් ලු නේද? පෘථිවියේ අරය වගේ අර්ධයක් ලු. හරි. පෘථිවියේ ඝනත්වය වගේ කොච්චරක්ද? පෘථිවියේ ඝනත්වය වගේ 2 බෙදීම 3ක් ලු. පුතේ මෙයාට මෙයා කපල යනවා මේ දෙන බෙදුවම පුතේ මොකද වෙන්නේ? g බෙදීම g0 සමානයි. හොඳට තේරුම් ගන්න පුතේ. r ρ බෙදනවා පුතේ. r ρ බෙදීම ගුණ කිරීම පුතේ උඩට යනවා 3 නේ. මෙයාට මෙයා කපල යනවා පුතේ. එහෙනම් g0 කියන එක්කෙනා සමානයි පුතේ g බෙදීම 3යි. එහෙනම් ඒ ග්‍රහ වස්තුවේ ගුරුත්වජ ත්වරණය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය පෘථිවියේ වගේ 3න් පංගුව. පුතේ මෙච්චරයි මත තියන් මෙන්න මේ පොයින්ට් එක මත තියන්න. ග්‍රහ වස්තුවක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය අරයවතාවක් නේ ඝනත්වයෙන් අපිට ගණනය කරගන්න පුළුවන්. එහෙනම් මම මේ දෙන බෙදනවා. මේ දෙන බෙදනවා. හරි ලේසි. මේ කපල යන ඔක්කොම එනමුද නේ? t බෙදීම t0 කියන එක්කෙනා සමානයි පුතේ l බෙදීම g බෙදද්දි පුතේ උඩට මාරු වෙනවා g0 බෙදීම l වෙනවා නේද? පුතේ g0 කියන්නේ කවුද පුතේ? g බෙදීම 3යි. g බෙදීම 3 පුතේ වර්ගමූලය. එහෙනම් පුතේ මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා. හරි. එහෙනම් t0 කියන එක්කෙනා සමානයි පුතේ මෙහෙට ආව කොච්චරද? t වතාවක් මූල 3ක් විතර ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක. හරි. උත්තරේ අංක 2 විතර සලකන්න පුළුවන්. තේරෙනවද ඒක? හරි. එහෙනම් පුතේ ඔන්න ඔය විදියට තමයි MCQ පහ පේපර් එකේ ප්‍රශ්න ටික අපි විස්තර කරගත්තේ. තේරුණාද කියන එක. හරි. ගොඩක් වැදගත් කරුණු ටිකක් තිබුණා. ඒවා වෙනම සටහන් කරන උදේ හරිද? හැමදාම 2010 2020 අතර තියෙන පාස් පේපර්ස් MCQ ටික හොඳට බලන්න. තේරුණාද කියන එක. හරි. අනිත් සබ්ජෙක්ට් කරන ගමන්ම පොඩක් 2009 2008 වගේ පොඩක් ඒ වලත් MCQ බලන්න මට මේව කරගන්න පුළුවන්ද? තේරුණාද කියන එක. හරි. දැන් පේස්තුරු පොතල වෙන වෙනම දාලා දෙන ලස්සනට නේ පැහැදිලි තියෙන. ඒතර ඒවා අරන් බලන්න මට මේ පාඩුවෙන් આવත් මේක කරන්න පුළුවන්ද? මේක කරන්න පුළුවන්ද? ඒක හොඳට තරක කරන්න. තේරුණාද කියන එක. හරි. හොඳ ගමනක් යන්න පුළුවන්. අනිවාර්යෙන් මහන්සි වෙන්න. තේරුණාද කියන එක. එහෙනම් සරණ හැමෝටම. ආයිබා.